අයබෝවන් මම මුලින්ම දුවල පුතාලා යෝජනා කරන්න කැමති මේ පුනර්විශ්චන වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ දෙවෙනි ඒකකයේ විශේෂයෙන්ම අන්වීක්ෂ භාවිතය පිළිබඳව ඒ වගේම ශෛලීය පදනම පිළිබඳව වේගවත් පුනර්විශ්චනයක් සිදු කරන්නට ප්‍රථමයෙන්ම යෝජනා කරනවා ඒ සඳහා යම්සි ආකාර සූදානමක් සහිතව එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම අපිට අපේ නොදකින්න ලෝකයක් විතට අපිව ගෙන යාම සඳහා යොදා ගන්නා වූ මෙවලමක් වශයෙන් අපිට අන්වීක්ෂය සලකන්න පුළුවන්. විශේෂයෙන්ම අපි පාසල් විද්‍යාගාරය තුලදී අපට ලැබෙන හොඳ මෙවලමක් වශයෙන් අන්වීක්ෂය සලකන්න පුළුවන්. අන්වීක්ෂය තුලින් බලාපොරොත්තු වෙනවා පීවීඑස්ට නොපෙනෙන ශුද්ධ ජීවීන්ව නිරීක්ෂණය කිරීමට ඒ වගේම අපි නොදකින අංශුන් ශුද්ධ අංශුන් නිරීක්ෂණය කිරීමට අපිට පුළුවන් අන්වීක්ෂය භාවිතා කරන්නට. ඉතින් අන්වීක්ෂවල සරල වර්ගීකරණයක් මා පෙන්වන්න කරලා තිබෙනවා. එතෙන්දී අන්වීක්ෂ දෙවර්ගයක් අපේ නිර්දේශයට අනුකූලව බෙදා වෙන් කරන්න පුළුවන්. ආලෝක අන්වීක්ෂ සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ලෙස. මේ ආලෝකයේ මත පදනම් වෙච්ච ආලෝක කදම්බයක් භාවිතා වන අන්වීක්ෂ අපි සලකනවා ආලෝක අන්වීක්ෂ හැටියට. ඒවා දෙවර්ගයක් සරලව දක්වලා තිනවා සරල අන්වීක්ෂය සහ සංයුත ආලෝක අන්වීක්ෂ හැටියට. ඒ වගේම ඉලෙක්ට්‍රෝන කදම්බයක් භාවිතා වන ඒ වගේම ඉලෙක්ට්‍රෝන ධාරාවක් භාවිතා වන අන්වීක්ෂ සලකන්නේ අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ හැටියටයි. ඒ අනුව අපේ පාසල් විද්‍යාගාරය තුල අපි නිරන්තරයෙන්ම සරල අන්වීක්ෂයත් ඒ වගේම සංයුත ආලෝක අන්වීක්ෂයත් භාවිතයට ගන්නවා. මේ අපි දකින්නේ සරල අන්වීක්ෂයේ රූප රාමුවක්. මේ සරල අන්වීක්ෂය තුලින් 10ක විශාලයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ඇසට පෙනෙන වස්තුන් වඩා පැහැදිලිව දැක බලා ගැනීමට අපිට පුළුවන් සරල අන්වීක්ෂයක් භාවිතා කරන්න. එතෙන්දී විශාල 10ක විශාලයක් තමයි සාමාන්‍යයෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සරල අන්වීක්ෂය වඩා දියුණු කරලා විච්ඡේදක අන්වීක්ෂයක් සකස් කරන්න පුළුවන්. නමුත් ඒක පාසල් විද්‍යාගාර විතරම භාවිතයට ගන්නේ නැහැ. මේ වකවානුවේදී විච්ඡේදන ඇතුළත් වෙලා නැති නිසා විච්ඡේදක අන්වීක්ෂයට අපි අවධානය යොමු වෙන්නේ නැහැ. නමුත් විශ්වවිද්‍යාල මට්ටමේදී මේ සරල අන්වීක්ෂය දියුණු කරලා විච්ඡේදක අන්වීක්ෂයක් වශයෙන් උත් භාවිතයට ගන්නවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ නිර්දේශයේ තිබෙන නිපුණතා මට්ටම් යටතේ වගේ විශේෂ සම්දාරිය යටතේ අදාළ වන ඉගෙනුම් ඵල සමූහයක් තියෙනවා. ඒ ඉගෙනුම් ඵල 7ක් අදාළ වෙනවා මේ අන්වීක්ෂ භාවිතය හා සම්බන්ධව. ඒ ඉගෙනුම් ඵල වලින් ප්‍රශ්න සකස් කරලා තියෙනවා. අපිට මේ ප්‍රශ්න තුලින් වඩා පැහැදිලි පුනර්විශ්ලේෂණයක් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ප්‍රශ්නාංක 1 ජීව විද්‍යාවේදී අන්වීක්ෂ භාවිතයේ ඇති වැදගත්කම සඳහන් කරන්න කියලා ප්‍රශ්න දීලා තියෙන්නේ. ඉතින් අතන අපි දන්නවා විශේෂයෙන්ම ශුද්ධ ජීවීන්ව නිරීක්ෂණය කරන්න. පීවීඑස්ෙන් පෙරෙන්නේ නැති ජීවීන්ව නිරීක්ෂණය කරන්න අපට අන්වීක්ෂය වැදගත් වෙනවා. ඒ වගේම ශෛල විද්‍යාවේ දියුණුව රඳා පවතින්නේ අන්වීක්ෂ අධ්‍යයනය මත. දැන් අන්වීක්ෂවල පැහැදිලි සංකල්ප දෙකක් භාවිතයට ගන්නවා විශාලනය සහ විවේදන බලය කියලා. මොකද විශාලනය කියලා කියන්නේ? කිසියම් වස්තුවක ප්‍රතිබිම්බය ඒ වස්තුවේ සත්‍ය ප්‍රමාණයට දක්වන අනුපාතය. සංයුත ආලෝක අන්වීක්ෂයේ විශාලනය සාමාන්‍ය 1000කට ලබා ගන්න පුළුවන්. ඒ වගේම විවේදන බලය කියලා අපි සලකන්නේ එකිනෙක ආසන්නයේ පවතින ලක්ෂ දෙකක් වෙන් කර ගැනීමේදී තිබිය යුතු අවම දුර. ඉතින් මේ විවේදන බලය මත තමයි අන්වීක්ෂයක විශාල පවරඳා පවතින්නේ. ඒ වගේම විවේදන බලය තීරණය වෙනවා තරංග ආයමය අනුව. ඉතින් විවේදන බලය සහ තරංග අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ. ඉතින් සාර්ථක අන්වීක්ෂයක වැඩි විශාලනයක් වගේම වැඩි විවේදන බලයක් අපි අපේක්ෂා කරනවා. විවේදන හැකියාව වැඩි වෙලා තියෙන්නට ඕනේ. දැන් මා කැමති අපි අවධානය යොමු කරන්නට පාසල් විද්‍යාගාරයේ භාවිතා වන සංයුත ආලෝක අන්වීක්ෂය පිළිබඳව. මේ සංයුත අන්වීක්ෂයේ විශේෂයෙන්ම කොටස් පිළිබඳව අපිට මන අවබෝධයක් තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම අන්වීක්ෂයක වැදගත්ම කාච පද්ධති දෙකක් තිබෙනවා. මේ තියෙන උපනිත කාච පද්ධතිය, ඒ වගේම අවනිත රඳවණයකට සම්බන්ධ කරපු අවනිත තුනක් පවතිනවා. ඒ අවනිත සහ උපනිත තමයි අදාළ වෙන කාච පද්ධති දෙක. ඒ වගේම දල සීරු මාරුකයක් තියෙනවා. දල සීරු මාරුව තියෙනවා. ඒ වගේ සියුම් සීරු මාරුව තියෙනවා.
ඒ අනුව අපිට වඩා හොඳ ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දර්පණයක් මගින් ආලෝකය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි බල්බයකින් ආලෝකය ලබා ගන්න පුළුවන්. මෙතෙන්ද අපි දර්පණයකින් තමයි ආලෝකය ලබා ගන්නට මෙය සකස් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දර්පණයේ දෙපැත්තක් පවතිනවා. තල දර්පණ පැත්ත ඒ වගේම අවතල පැත්ත. සාමාන්‍ය විසිරි ආලෝකයක් තිබෙනවා නම් අඩු ආලෝක තත්ත්වයක් තිබෙනවා නම් පුළුවන් මෙන්න මේ අවතල දර්පණය භාවිතා කරන්න. ඒ වගේම දැඩි ආලෝක තත්ත්වයක් තිබෙනවා නම් අපි වඩා සාර්ථකයි සුදුසු වෙනවා මෙන්න මේ තල දර්පණය භාවිතා කරන එක. විශේෂයෙන්ම ආලෝකය ගමන් කරන්නේ කදම්බේ ගමන් කරන්නේ මෙතන සංගණීකර කාචයක් තියෙන ඒ හරහා වේදිකාව තුලින් අවනිත හරහා උපනිත තුලින් තමයි ආලෝකය අපේ ඇස් වෙත ළඟා වෙන්නේ. විශේෂයෙන්ම මේ දලසිරු මාරුව අපි දක්ෂිනාවර්තව මෙහෙම කරකැවීමේදී දේහනලය එසවෙනවා. ඒ වගේ වාමාවර්ත කරකැවීමේදී දේහනලය පහළට යොමු වෙනවා. වඩා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට අපිට සිරු මාරුව යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අපි බලමු අන්වීක්ෂය කොටස් විශේෂයෙන්ම 1992 වර්ෂයේදී විභාග ප්‍රශ්න පත්‍රයේ ලැබුණු ප්‍රශ්නයක් අපි සලකා බලමු. විශේෂයෙන්ම A B C D E F G කියලා කොටස් නම් වෙලා තියෙනවා. අපිට පැහැදිලි A කියන්නේ කුමක්ද? A කියන්නේ උපනිත කාච පද්ධතිය. B කියලා සලකලා තියෙන්නේ දල සියුරු මාරුව. ඒ වගේම C සියුරු මාරුව. ඒ වගේම D දර්පණය E වලින් සංගණීකරණ කාචය දක්වලා තියෙනවා. තාරා ප්‍රාචීරය කියන්න පුළුවන්. F කියන්නේ වේදිකාව. G කියන්නේ අවනිතක් තිබෙනවා අධිබල අවනිත. ඒ වගේම H කියලා කියන අවනිත රඳවණය. ඉතින් මේ කොටස් පිළිබඳව අපිට මන අවබෝධයක් තිබිය යුතු වෙනවා. විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රවල වරින් වර මේ අන්වීක්ෂය කොටස් නම් කිරීම සහ ඒ සලකා බැලීම සිදු වෙලා තියෙනවා. දැන් ඔබට ප්‍රශ්නයක් ලබා දෙන්න කැමති කල්පනා කරන්න. මම හිතනවා මේ රූපරාම දෙක Tamanට යම් ආකාරයක පුරුදුකමක් තියෙනවා. විශේෂයෙන්ම මේ A රූපය සහ B රූපය දැන් මෙතන පෙන්නලා තියෙනවා අන්වීක්ෂ දෙකක්. ඒ අන්වීක්ෂ දෙක හඳුනගන්න කියලා මම යෝජනා කරන්නේ. සුළු වෙලාවක් දෙන්න මම කැමති මේ A සහ B කියන අන්වීක්ෂ දෙක වෙන් කර හඳුනගන්න. දැන් කොහොමද වෙන් කරගන්නේ අන්වීක්ෂ දෙක? මේ A අන්වීක්ෂය මේක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක්. ඒක ඉලෙක්ට්‍රෝන කදම්බය නිදර්ශකය තුලින් ගමන් කරනවා ඒ පහළ ප්‍රදේශයට. ඒ වගේම මේ B අන්වීක්ෂයේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ වස්තුව මතට පතිත වෙලා ඒ අනතුරු තමයි ප්‍රක්ෂේපණය වෙන්නේ. ඒ අනුව ඒ අන්වීක්ෂය සලකන්න පුළුවන් සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ හැටියට B අන්වීක්ෂය සලකන්න පුළුවන් පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ හැටියට. ඉතින් මේ අන්වීක්ෂ දෙකේම පොදු ලක්ෂණ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ දෙකේම රිත්ත මාධ්‍යයක් ඇතුළේ පවතින්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන කදම්බයක් ගමන් කරනවා. ඒ වගේම විද්‍යුත් චුම්බක වලින් තමයි මේ විවේදන බලය තීරණය කරන්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වල දුබලතාවය දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි සජීවතාවයෙන් නිදර්ශක දැක බලා ගන්න බෑ. ඒක ලොකු අඩුපාඩුවක්. විශේෂම සෛල විභාජනය වගේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයක් ඇත්තටම මේකෙන් අධ්‍යයනය කරන්න අමාරුයි. කොටස් වශයෙන් ගන්න පුළුවන්. නමුත් අර ආලෝක සංවිතාත්මක අන්වීක්ෂයේ තියෙන වාසිය ඒ ලබා ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම සංවිධානක අන්වීක්ෂයක් තුළින් පුළුවන් අඛණ්ඩව ක්‍රියාකාරීත්වයක් නිරීක්ෂණය කරන්න. ඉතින් දැන් තවත් ප්‍රශ්නයක් ලබා දීලා තියෙනවා ආලෝක අන්වීක්ෂ සහ වගේම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ අතර වෙනස. ඉතින් මේක වෙනස්කම් සරලව සලකා බලමු. ආලෝක අන්වීක්ෂයේ විදුලි කාච භාවිතා වෙනවා. ඒ වගේම ප්‍රබල විදුලි චුම්බක භාවිතා වෙනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂවල. ඒ වගේම ආලෝක අන්වීක්ෂයේ ප්‍රතිබිම්බ පියවැසින් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. නමුත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක තීරයක් මත තමයි නිරීක්ෂණය කරන්නේ ප්‍රතිබිම්බය. ඒ වගේම වර්ණ ගැන්වීමක් අපේක්ෂා කරනවා ආලෝක අන්වීක්ෂවලදී විශේෂයෙන්ම සංවිධාන අන්වීක්ෂයේදී අපි නිදර්ශකය මෙතිලියම් බ්ලූ වලින් හරි නැත්නම් සැෆ්‍රනින් නැත්නම් ඇන්ලින් සල්ෆේට් වගේ වර්ණකයකින් වර්ණ ගැනීම අවශ්‍ය වෙනවා. ඩයි වර්ගයක් භාවිතා වෙනවා. නමුත් විශේෂයෙන්ම බැරලෝහ වලින් තමයි වර්ණවත් කරන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී. ඉතින් ඒ වගේම ස්වභාවික වර්ණ නිරීක්ෂණය කරන්න පුළුවන් සංවිධාන අන්වීක්ෂය තුළින්. නමුත් නිදර්ශකයේ ඇති ස්වභාවික තත්ත්වය දැක බලා ගන්න බෑ. කළුසුදු ඡායාරූපයක් වශයෙන් තමයි අපිට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී ප්‍රතිබිම්බය දකින්න ලැබෙන්නේ. ඒ වගේම විශාලනයේ සාපේක්ෂව අඩුයි
ආලෝකාන්වේෂයේ විශාල සාපේක්ෂව වැඩි වගේ වැඩි වේදන සීමාවකට යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනාන්වේෂය තුළින්. පාසල විද්‍යාගාරය තුළ ශේෂ්ඨ නිර්දේශයට අදාළව අපේ ප්‍රායෝගික පරීක්ෂණාංක 2 මම හිතා ඔබ සෑමදෙනාම මේ වෙනකොට පාසල තුළදී විද්‍යාගාරය තුළ මේ අත්දැකීම ලැබලා ඇති. මේ දෙවෙනි ප්‍රායෝගික පරීක්ෂණය මේකදී අන්වේෂ භාවිතය බලාපොරොත්තු වෙනවා. ලුණු සෙවි සෛල පුදක බලාගෙන ඇති. ඒ වගේම කොපුල් සෛල වර්ණවත් කළ තියෙනවා මෙතිලින් බ්ලූ වලින්. ඒ අනුව මේ පරීක්ෂණයට අපි අවධානය යොමු කළොත් විශේෂයෙන්ම අපිට ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන් විභාගයේදී කොහොමද සජීව පටකවල සෛලවල తాවකාලික කදාවක් සකස් කරලා ඒ తాවකාලික කදාව කොහොමද අන්වේෂණ නිරීක්ෂණය කරන්නේ? අනේ සමස්ත ප්‍රශ්නේ ලැබුණොත් අපිට ලිඛිතව සඳහන් කළ යුතු පියවර තමයි මා මේ පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ. මුලින්ම ලුණු බල්බයකින් අපි සිවියක් ලබා ගැනීම අවශ්‍යයි. ඒ සිවිය පිටරිමේ සිවිය ගලවගෙන අපි ජලය සහිත ඒ විදුලි තැටියකට අපි ඒ ඉක්මනින්ම ඉදර්ශකයේ යොමු කර ගන්නට ඕනේ. සිවිය යොදා ගන්නට ඕනේ. නැත්නම් ඒ සිවිය වීලිලා හැකිලෙන්න පුළුවන්. හැකිලුණොත් එක්තරා විදිහකට අපිට ඒක දර්ශනය අපැහැදිලි වෙන්න පුළුවන්. ඉතින් දෙවනුව පිරිසුදු පින්සලක් ආධාරයෙන් අපිට පුළුවන් ඒ පිරිසුදු විදුලි කදාවක් මතට ඒ නිදර්ශක ලබා ගන්න පුළුවන් අපිචර්මිසිවි ලබා ගන්න පුළුවන් ජල බිඳුවක් තුලට. ඒ අනුව ජල බිඳුව ස්පර්ශ වන ආකාරයට වැසුම් පෙත්තෙන් සෙබෙන් ආවරණය කරන්න ඕනේ. නැත්නම් වායු බුබුලු ඇතුළු වුණොත් ඒක අපැහැදිලි වෙනවා දර්ශනය. ඒ නිසා අපි පරිස්සමෙන් ඒ වැසුම් පෙත්තෙන් වහන්න ඕනේ ක්‍රමානුකූලව වායු බුබුලු නොවන ආකාරයට. වැසුම් පෙත්ත උඩු අතට තිරෙන ආකාරයෙන් තමයි අපි වේදිකාව මතට ඒ සම්බන්ධ කරන වේදිකාව මත ඒ කදාව පෙළගස්සන්න ඕනේ, පවත්ව ගන්නට ඕනේ. අපේ වේදිකා ක්ලිප්ස් ආදානෙන් පුළුවන් ඒ කදාව වේදිකාවට වඩා හොඳින් රඳවන්න. ඊට පස්සේ අපි බලමු උපනිත තුලින් බලමින් අපිට පුළුවන් මේ විශේෂයෙන්ම අපි නැරඹිය යුතු නිදර්ශකය වඩා හොඳට පැහැදිලි කර ගැනීම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ආලෝකය අපි දර්පණය සීරුමාරු කරලා පුළුවන් අපිට ආලෝකය ලබා ගන්න මේ නිදර්ශකයට. ඉන් අනතුරුව අපි මෙන්න මේ දල සීරුමාරුකය සෙමින් අන්වේෂය තුලින් බලමින් මෙන්න මේ ආකාරයට පුළුවන් අපිට මේ දේහ නලය ඔසවන්න. ඒ අතරතුරේදී අපිට නිදර්ශකයේ පෙනී නොපෙනී යනවා. එතනින් අපි නවත්වලා සියුම් සීරුමාරුව මගින් පුළුවන් වඩා හොඳ ප්‍රතිබිම්බයක් ලබා ගන්න. ඉතින් මම කැමති ඔබ සමගින් සුළු කුඩා ප්‍රශ්නයක් අහන්න. මම හිතන්නේ මේ ගැන අවබෝධයක් තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. කෙසේ නමුත් මම සරල ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ තමයි අපි සාමාන්‍යයෙන් සම්මතයක් හැටියට මේ අන්වීක්ෂය භාවිතා කරනකොට මුලින්ම අපි අවබල මේ අවනිත යොදා ගන්න ඕනේ ඒක රේඛීයව ප්‍රිත සමග. ඒක රේඛීයව තියාගන්නේ අවබල අවනිත. ඉතින් මේ වගේ ක්‍රමයකට මේ අවබල අවනිත රේඛීයව පවත්වා ගැනීමේ මූලික අරමුණ කුමක්ද? මුලින්ම අපි අවබලය යොදා ගැනීමේ වැදගත්කම කුමක්ද කියලා මගේ සරල ප්‍රශ්නය. අපිට කල්පනා කරන්න ඇයි අපි අන්වීක්ෂයක් භාවිතා කිරීමේදී ප්‍රථමයෙන් සම්මතයක් හැටියට මේ අවබල අවනිත භාවිතයට ගන්නේ? පිළිතුර අපි දැන් කල්පනා කළොත් විශේෂයෙන්ම මේ අපි නරඹන වස්තුවේ සමස්තය අපි දැක බලා ගන්න අවශ්‍යයි. ඒ සමස්තය දැක බලා ගැනීම සඳහා අපිට පුළුල් පරාසයකට යන්න වෙන වැඩි අවකාශයක් දැක බලා ගැනීම අවශ්‍යයි. ඒ නිසා අපි සම්මතයක් හැටියට ඒ අදාළ නිදර්ශකයේ සමස්තය දැක බලා ගැනීමට අපි ප්‍රථමයෙන්ම භාවිතා කළ යුතු වන්නේ අවබල අවනිතයි. පොඩි අගයීමකට මම කැමති අවධානය යොමු කරන්න. දැන් ඔබ සැමට යම් අවබෝධයක් ලැබුණා මේ අන්වීක්ෂ පිළිබඳව. අපිට ලැබුණු ප්‍රශ්නයක් 2019 අපි ගිය අවුරුද්දේ ප්‍රශ්න බලමු. අපිට ලැබිලා තියෙනවා අන්වීක්ෂ භාවිතය යටතේ බහුවර්ණ ප්‍රශ්නයක් 2019 අවුරුද්දේ. අපි බලමු මේ ප්‍රකාශය අරගෙන කොච්චරද ඒක වැදගත් වෙනවද කියලා. අපෙන් අහන්නේ නිවැරදි වන්නේ කුමක්ද කියලා. පරිස්සම් වෙන්න ඕනේ. අපිට බහුවර්ණ ප්‍රශ්නයක් දෙනකොට ඒකේ අපිට යොමු කරන වචනයක් තියෙනවා. ඒ තමයි මේ නිවැරදි වන්නේ කියන වචනේ. ඉතින් නිවැරදි ප්‍රකාශය දැන් තෝරගන්න අපි උත්සාහ කරනවා. බලන්න පළමු ප්‍රකාශයේ තියෙන ආලෝකාන්වීක්ෂක දෘශ්‍ය ආලෝකය අවිනිත් කාචය තුලින් ගමන් කර
ඉන්පසු නිදර්ශකයේ තුලින් ගමන් කරයි කියලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? මුලින්ම ආලෝකයේ ගමන් කරනවලු අවනිත් කාචය තුලින්. නිදර්ශකයට කලින්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ප්‍රකාශයේ සාවද ප්‍රකාශයක්. මොකද දර්පණයෙන් එන ආලෝකය ප්‍රථමයෙන් ගමන් කරන්නේ වේදිකාව තුළ තියෙන කාචයේ සංගීත කාචය හරහා ගමන් කරලා පස්සේ නිදර්ශකය හරහා තමයි යන්නේ මේ අවනිත හරහා යන්නේ. නිදර්ශකයේ තුලින් ගිහිලා අවනිතට එන්නේ. ඒ නිසා පළවෙනි ප්‍රකාශය සාවද ප්‍රකාශයක් වෙනවා. දෙවෙනි ප්‍රකාශයේ තියෙන ඊටුන්වීක්ෂයක මුලර්මයේ වන්නේ රික්තකයක් තුලින් ආලෝක කදම්බයක් ගමන කරවීම. මේ ප්‍රකාශනයේ දෝෂයන් දෙකක් තියෙනවා. තෝරන බලන දෝෂයන් දෙක තෝරන බලන්න. මේ රික්තකයක් කියලා වචනේ භාවිත කරලා තියෙනවා. අපි රික්තයක් තමයි භාවිත කරගන්නේ රික්තකයක්ම නෙවෙයි. නමුත් ආලෝක කදම්බයක් භාවිත වෙන්නේ නැහැනේ ඊටුන්වීක්ෂයක. ඒ ප්‍රකාශය අපිට බාර ගන්න බැරි වෙනවා. සත්‍ය වගන්තියක් හැටියට. තුන්වෙනි ප්‍රකාශනය පරිලෝකන අන්වීක්ෂය භාවිතා කර ලබන්නේ සෛලවල අභ්‍යන්තර ව්‍යුහය බලන්න කියලා. ඇත්ත වශයෙන්ම වෙනසක් තියෙනවා. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක බලාපොරොත්තු වෙන්නේ සෛල අභ්‍යන්තරය පැහැදිලිව නිරීක්ෂණය කිරීම. ඉන්ද්‍රියකාවල ස්වභාවයේ සූක්ෂම ව්‍යුහය යොදා ගන්න පුළුවන් සම්ප්‍රේෂණ අන්වීක්ෂයත් වලින්. පරිලෝකන අන්වීක්ෂයේ බලාපොරොත්තු නැහැ. පරිලෝකන අන්වීක්ෂයේදී බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඒ යම්කිසි වස්තුවක පෘෂ්ඨයේ ස්වභාවය නිරීක්ෂණය කිරීමයි සාර්ථකක. ඉතින් අපිට පරාකණිකාවක මතපිට පෘෂ්ඨය බලන්න පුළුවන් ත්‍රිමාන ස්වභාවය. ඉතින් මතක තියාගන්න අපි පරිලෝකන අන්වීක්ෂයෙන් බලාපොරොත්තු වෙන්නේ පෘෂ්ඨයක ස්වභාවය වඩා හොඳින් නිරීක්ෂණය කිරීම. ඒ නිසා අපි මේ තුන්වෙනි ප්‍රකාශයත් අසාර්ථක තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඒක අසාවද්‍ය ප්‍රකාශයක් අපිට ඉවත් කරන්න පුළුවන්. අපේ හතරවෙනි ප්‍රකාශයෙන් සම්ප්‍රේෂණ රාශිය භාවිත කරලා ලබන්නේ සජීවී දර්ශකවල අත වශයෙන්ම සජීවී තත්ත්වෙන් දැක බලා ගන්න බෑ. ඒ නිසා අපිට අනිවාර්යයෙන් මේ ප්‍රකාශය ඉවත් කරන්න වෙනවා. විශාලනය සහ විභේදනය කියලා කියන්නේ සෑම අන්වීක්ෂයකටම අදාළ වන වැදගත් නිර්ණායකයන් දෙකක්. එළ පිළිතුර වෙන්නේ අංක 5. අපි දෙවෙනි ප්‍රශ්නේ බලමු. මේක 2018 අවුරුද්දේ ලැබුණු බහුවර්ධ ප්‍රශ්නයක්. මම පොඩි වෙලාවක් දෙනවා මේ ඔබ සැමට මේ ප්‍රශ්න පිළිතුර තෝරන්න කියලා. මේදි කියනවා අන්වීක්ෂයක් තුළින් නිරීක්ෂණය කිරීමේදී දැකිය නොහැක්කේ කුමක්ද කියලා අහනවා. ඉතින් හරිතලවය, පිෂ්ඨකණිකා, න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියම, රික්තක. ඉතින් මෙතෙන්දී මතක තියාගන්න ඕනේ සාපේක්ෂ විචාලනය කුමක්ද කියලා. දැන් හරිතලවයක විස්කම්භය කීයද? හරිතල විස්කම්භය 5 මයික්‍රෝමීටර් විතර වෙනවා. ඒ වගේම න්‍යෂ්ටි විස්කම්භයත් දල වශයෙන් 5 මයික්‍රෝමීටර් වෙනවා. ඒ වගේම රික්තකයක් ගත්තම සාමාන්‍ය මයික්‍රෝමීටර් 10ක රික්තක තියෙන්න පුළුවන්. 15ක රික්තක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ රික්තකයක් විශාලයි සාපේක්ෂව. ඉතින් ප්‍රශ්නේ දෙමතු වෙන්නේ දැන් පිෂ්ඨකණිකාද මයිටොකොන්ඩ්‍රියමද කියලා. මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්නයක ප්‍රකාශ දෙකක් එක ළඟ යවනවා. ඒ ප්‍රකාශන දෙකෙන් වඩා නිවැරදි ප්‍රකාශ තෝරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් මෙතන ප්‍රශ්නේ මතුවෙන්නේ දරුවන්ට පිෂ්ඨකණිකාද මයිටොකොන්ඩ්‍රියමද කියලා. ඉතින් පිෂ්ඨකණිකාවක ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය පිෂ්ඨකණිකාවක් මයික්‍රෝමීටර් 20ක 30ක පිෂ්ඨකණිකා තියෙන්න පුළුවන්. නමුත් මයිටොකොන්ඩ්‍රියම් විස්කම්භය කීයද? ඒක විස්කම්භය වලම 1 මයික්‍රෝමීටර් දල වශයෙන්. ඒ නිසා මේ ව්‍යුහයන් සංසන්දනය කළාම කුඩාම ව්‍යුහය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියම. ඒ නිසා අපිට පිළිතුරු වශයෙන් ගන්න එක වඩා යෝග්‍ය වෙනවා මේ මයිටොකොන්ඩ්‍රියාගේ පිළිතුර. මම දැන් කැමැති අපේ අවධානය ඔබගේ අවධානය යොමු කරවන්නට අපේ නිමෘතා මට්ටම 2.2 කියන මාතෘකාවට මේකේ සෛලයේ ඓතිහාසික පදනම විස්තර කරමින් මේ සෛල පිළිබඳ අධ්‍යයනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ තා වැදගත් වෙනවා මේ සෛල වාදය හා සම්බන්ධ මෙන්න මේ විද්‍යාඥයන්ගේ කාර්යභාරය පිළිබඳව ගෞරවණීය යුතු මතක් කරන එක අපේ ගෞරවය පුද කළ යුතුයි මේ විද්‍යාඥයින්ට. මොකද සෛල විද්‍යාවේ දියුණුව මත කෙලින්ම ඍජුව බලපාපු විද්‍යාඥයින් 5 දෙනෙක් ගැන අපි දැනගන්න අවශ්‍යයි නිර්දේශය යටතේ. විශේෂයෙන්ම ඇන්ටන් වැන් ලේවන්හොක් මෙතුමන් තමයි සරලාන්වීක්ෂ පද්ධතියක් භාවිතා කරමින් ප්‍රථම වරට බැක්ටීරියා සෛල, එවැගේම එව්ග්ලීනා සෛල නිරීක්ෂණය කළ සවිස්තරාත්මක වාර්තාකරණය කළේ ඇන්ටන් වැන් ලේවන්හොක්.
අපි ශුද්ධ ජීව විද්‍යාවේදීත් සැලකීමක් ගෞරවයක් කරනවා එතුමන්ට අපි ගෞරවය පුද කරනවා ශුද්ධ ජීව විද්‍යාවේ පියා වශයෙන් උත් ඒ වගේ රොබර්ට් හූක්ට අපේ ගෞරවය ලැබෙන්නේ එතුමන් ජීවයේ ඒකක සඳහා සෛලය කියන සංකල්පය සෙල් කියන පදය භාවිතයට ගත්තේ රොබර්ට් හුක් විසින් විශේෂයෙන්ම සෛල විද්‍යාවේ පියා වශයෙන් අපිට ගෞරව කරන්න පුළුවන් රොබර්ට් හුක් කියන විද්‍යාඥයාට සරල අන්වීක්ෂයක් භාවිත කළ බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් වැදගත් රූපරාම තුනක් අපි දකිනවා මැතියස් රයිඩන්, ඒ වගේම තියඩෝ ෂ්වාන්, ඒ වගේම රුඩොල්ෆ් වර්ෂෝව්. ඉතින් මේ තිදෙනාගේ සංකල්පයෙන් ගොඩක් වැදගත් වෙනවා සෛල වාදයේ සම්බන්ධයෙන්. මැතියස් රයිඩන් විශේෂයෙන්ම ශාක පටක අධ්‍යයනය කරපු විද්‍යාඥයෙක්, උද්භිද විද්‍යාඥයෙක්, ඒ වගේම ශාක පටක අධ්‍යයනය කරලා යෝජනා කළා සියලුම ශාක සකස් වෙලා තිබෙන්නේ සමන්විත වෙන්නේ සෛල වලින් කියලා. ඒ වගේම තියඩෝ ෂ්වාන් සත්ත්ව විද්‍යාඥයෙක්, මේ දෙදෙනාම ජර්මන් ජාතිකයන්. එතකොට තියඩෝ ෂ්වාන් යෝජනා කළා සත්ත්ව පටක අධ්‍යයනය කරලා සතුන් සෑදී ඇත්තේ සෛල වලින් කියලා. ඒ වගේම රුඩොල්ෆ් වර්ෂෝව් තාම වැදගත් සංකල්පයක් ඉදිරිපත් කළා. ඒ තමයි සියලු සෛල විභාජනය වීමෙන් නැවත හට ගන්නවා කියලා. ඒ කියන්නේ නව සෛල ඇති වෙන්නේ තියෙන සෛල විභාජනයම කියලා සංකල්ප ඉදිරිපත් කළේ රුඩොල්ෆ් වර්ෂෝව් තමයි අදහස ඉදිරිපත් කළේ. ඉතින් දැන් ඔන්න වැදගත් ප්‍රශ්නයක් තියෙනවා අපි සලකා බලන්න. ජනප්‍රිය ප්‍රශ්නයක් වෙලා තියෙනවා සෛල වාදය ගැන. වරින් වර මේ ප්‍රශ්නේ ලැබිලා තියෙනවා. මම එක අවුරුද්දක් 2017 අවුරුද්දේ වසරේ ප්‍රශ්නේ සලකා බලන්නයි සාකරන්නේ. විශේෂයෙන්ම සෛලවාදයේ සංකල්ප තුනක් තියෙනවා. එකක් තමයි සියලුම ජීවීන් එක සෛලයකින් හෝ සෛල කීපයකින් සෑදී ඇති බව සංකල්පයක් තියෙනවා. ඒ වගේම ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍රිම සෛලයේ බව සඳහන් වෙනවා. ඒ වගේම සියලු සෛල ඇති වෙන්නේ කලින් තිබූ සෛල බෙදී යාමින් නැත්නම් විභාජනයෙන් කියලායි කියවෙන්නේ. ඉතින් එතකොට මතක තියාගන්න මම සියලු කියන වචනේ පරිසං වෙන්න ඕනේ මේක පිළිතුරු ලිවීමේදී සියලු කියන පදේ හරිය වැදගත්. මොකද සියලු කියන පදයේ මගින් සමස්තය පැහැදිලි වෙනවා. ඒ ප්‍රකාශයේ ලොකු වළංගුතාවයක් දීලා තියෙනවා. ඒ වගේ තමයි මූලික කියන සංකල්පය. දෙවෙනි ප්‍රකාශයේ ජීවිගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍රිමයේ සෛලයේ. ව්‍යුහමය මූලික කියන වචනේ නැති වුණාම අපි ඉදිරිපත් නොකළොත් මොකද වෙන්නේ? ඒ සමස්ත අදහස අසාර්ථක වෙනවා. ඉතින් මූලික කියන වචනේ අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුයි පිළිතුරු ලියන අවස්ථාවලදී. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ සියලු කියන වචනේ වගේම මූලික කියන වචනේ ඇතුළත් කරලා තමයි සෛලවාදය ඉදිරිපත් කරන්නට ඕනේ. අපි ප්‍රශ්නාංකය 3 ශූන්‍යෂ්ටික සහ ප්‍රාග්ඥාෂ්ටික සෛල අතර පවතින වෙනස්කම් සංසන්දනය කරන්න කියලා කියනවා. 2017 අවුරුද්දේ මේකේ ප්‍රශ්න කොටසක් ලැබුණා. බැක්ටීරියා සෛලයක් අරන් තියෙනවා ප්‍රාග්ඥ සෛලයේ හැටියට. ඒ වගේම ශූන්‍යෂ්ටික සෛලයක් වශයෙන් ශාක සෛලයක් අරන් තියෙනවා. ඉතින් බලමු වෙනස්කම් කොහොමද අපි තීරණය කරගන්න ඕනේ කියලා. දැන් මම ලේසි ක්‍රමයක් ඔබට හඳුන්වා දෙන්නම්. මොකද මෙතන විභාගයේදී මේ ප්‍රශ්නේ ලැබෙනකොට අනිවාර්යයෙන්ම කරුණු 13ක් අපේක්ෂා කරනවා. අපි සඳහන් කළ යුතු කරුණු 13ක් තියෙනවා. ඒ කරුණු 13 ඇතුළත් කිරීම තුළ සමස්ත ලකුණු ප්‍රමාණය ලැබෙනවා. ඒ කරුණු 13 ඔබට මතක කරන්න පුළුවන් වෙයිද? මම කෙටි වෙලාවක් දෙන්නම්. අපි මේ සංසන්දනය සඳහා භාවිතා කළ යුතු වන ඒ ප්‍රධාන කරුණු නිර්ණායක 13ක් ඔස්සේ අපි පිළිතුර සංවිධානය කරන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා ඒ සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙනවා කියලා. විශේෂයෙන්ම මේකෙදි ක්‍රමයකට මම මතක් කරන්නම්. මම මුලින්ම පරිණාමික සම්භවය සලකනවා. විශේෂයෙන්ම වසර බිලියන 3.5ට පෙර තමයි ප්‍රාග්ඥ සෛල සම්භවය වෙන්නේ. වසර බිලියන 1.8කට කලින් තමයි ශූන්‍ය සෛලයේ සම්භවය වන්නේ. ඒ වගේම ජීවීන් ගත්තොත් ප්‍රාග්ඥ සෛල විශේෂයෙන්ම බැක්ටීරියාවන්, සයනොබැක්ටීරියාවන්, ඒ වගේම ආකියා බැක්ටීරියාවන් ඒ කණ්ඩායම් තුනම ගන්න පුළුවන් උදාහරණ හැටියට මෙතන බැක්ටීරියා පමණක් දාලා තියෙනවා සංකේතාත්මකව. ඒ වගේම ශාක සතුන්, ප්‍රෝටිස්ටාවන්, ඒ වගේම දිලීර අපිට ගන්න පුළුවන් මේ ශූන්‍යෂ්ටිකයන් හැටියට. වෙනස තමයි මූලික වශයෙන් න්‍යෂ්ටික සංවිධානයක් සහිත පටලම ඉන්ද්‍රිකාවන් තියෙනවා ශූන්‍යෂ්ටිකයන්ට. ඒ වගේ ප්‍රාග්ඥාෂ්ටිකයන්ට පටලම ඉන්ද්‍රිකාව දකින්නත් නැහැ. වගේම සංවිධාන න්‍යෂ්ටියක් හමු වෙන්නේත් නැහැ. ඉතින්
අපි ඒවා සඳහන් කළ යුතු වෙනවා. සරල විභාජන ක්‍රමයක් අනුගමනය වෙනවා ප්‍රාග්ඥාෂ්ටිකයන්ට ද්විඛණ්ඩනය. හැබැයි උණ විභාජනය සහ අණු විභාජන ක්‍රමවත් විභාජන යොදා ගන්න පුළුවන් සරල විභාජනය වීමේදී ශූන්‍යාෂ්ටිකයන් තුළ. ඉතින් ආකාරය ඒකශෛලික ආකාර ප්‍රධාන වෙනවා. ඒකශෛලික ආකාර නියෝජන ප්‍රාග්ඥාෂ්ටිකයන් තුළ. ඒ වගේම ඒකශෛලික ආකාර සහ බහුශෛලික ආකාර දෙවර්ගයේම භාවිතා වෙනවා. විශේෂයෙන්ම නියෝජනය වෙනවා ශූන්‍යාෂ්ටිකයන් තුළ. ඒ වගේ ප්‍රමාණය ගත්තොත් මයික්‍රෝමීටර් 1.5 අතර විශ්කම්භ පරාසයක් අදාළයි ප්‍රාග්ඥාෂ්ටිකයන්ට. ඒ වගේම 10ත් 100ත් අතර මයික්‍රෝමීටර් විශ්කම්භයක් අදාළ වෙනවා ශූන්‍යාෂ්ටිකයන්ට. ඉතින් කෙටි ක්‍රමයක් මම හඳුන්වා දෙන්නම් මේ ගැන මතක් කිරීමේදී. විශේෂයෙන්ම ක්‍රමයක් හදා ගන්න ඕගොල්ලෝ. විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන් පරිණාම සම්භවය, ඒ වගේම ජීවීන් ගැන විභාජනයේ ආකාරය ප්‍රමාණය. ඊට පස්සේ අපේ සෛල බිත්තිය අපිට මූලික වශයෙන් ගත්තොත් බැක්ටීරියාවන්ගේ සෛල බිත්තිය විශේෂයෙන්ම බැක්ටීරියා සෛල බිත්තිය සකස් වෙලා තියෙන පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් ශූන්‍යාෂ්ටික සෛල බිත්තිය සකස් වෙලා තියෙන විශේෂයෙන්ම ශාකවල නම් සෙලියුලෝස් ප්‍රධාන වෙනවා. හෙමිසෙලියුලෝස් වල පෙක්ටින් තියෙනවා. ඒ වගේම දිලීරවල නම් විශේෂයෙන්ම කයිටින් තමයි ප්‍රධාන සංඝටකය වෙන්නේ. ඒ අනුව විවිධත්වයක් තියෙනවා සෛලබිත්ති සංඝටකවල විශේෂයෙන්ම ශූන්‍යාෂ්ටිකයන්ගේ. කශිකාවන් ගත්තොත් සරල කශිකා, ඒ වගේම තා සිහින් කටු කශිකා තිබෙන්නේ 20 නැනෝමීටර් විස්කම්භයක් දරනවා. සාමාන්‍ය ප්‍රෝටීන සූත්‍රිකාවක් තමයි කශිකා වශයෙන් මේ ප්‍රාග්ඥාෂ්ටිකයන්ගේ නියෝජනය වෙන්නේ. ඒ වගේම ශූන්‍යාෂ්ටිකයන්ට සංවිධානය වෙච්ච කශිකා තිබෙනවා. ශුද්‍ර නාලිකා සහිතව තමයි කශිකා නියෝජනය වෙන්නේ. ඒ වගේම වඩා සංවිධානය වෙච්ච විශාල කශිකා දකින්න පුළුවන් විශ්කම්භ පරාසයක් දීලා තියෙනවා. ඒ අනුව සංසන්දනය කරගන්න පුළුවන් කශිකාවල ස්වභාවය. ප්‍රවේණික ද්‍රව්‍ය ඉතා වැදගත් වෙනවා සෛලය සම්බන්ධයෙන්. ඒ ප්‍රවේණික ද්‍රව්‍යවල වලයාකාර DNA තියෙනවා හිස්ටෝන් නැතිව. හිස්ටෝන් තිබෙන්නේ ශූන්‍යාෂ්ටික DNA සමගයි. ඒ අනුව ශූන්‍යාෂ්ටික DNA වල ඇතරම සංවිධානය වෙච්ච තත්ත්වයක් තියෙනවා. DNA සමග හිස්ටෝන් සම්බන්ධ වෙලා තමයි ඒ ප්‍රවේණික ද්‍රව්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඉන්ද්‍රේඛාවන් ගත්තොත් පටල වලින් වට නොවු ඉන්ද්‍රේඛා තමයි දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම පටල වලින් වට වෙච්ච ඉන්ද්‍රේඛා දකින්න පුළුවන් ශූන්‍යාෂ්ටිකයන්ගේ සෛල සංවිධානය තුල. ඉතින් රයිබෝසෝම වල වෙනසක් තියෙනවා. විතර 70S කියන සංකේතය යොදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ඔබ දන්නවද රයිබෝසෝමයකට අපේ රයිබෝසෝමයක් සඳහන් කිරීමේදී ඒකේ 70S නැත්නම් 80S භාවිතා කරනවා. ඉතින් ඒ අනුව ස්වෙඩ්බර්ග්ස් අවසාදන විශේෂයෙන්ම රයිබෝසෝම මේ තැම්පත් වන වේගය අවසාදන වේගය අනුවයි මේ තීරණය වෙන්නේ. මේ 70S කියලා කියන්නේ අවසාදන වේගය ස්පෙඩ්බර්ග් 70ක අවසාදන වේගයක් අදාළ වෙනවා ඒ රයිබෝසෝම වලට. වෙයි දෙවර්ගයේම දකින්න හම්බ වෙනවා ශූන්‍යාෂ්ටික සෛලවල. ඉතින් ඊට අමතරව හරිතලබ වලින් ප්‍රභා සංශ්ලේෂණය වෙනවා ශූන්‍යාෂ්ටිකයන්ගේ. වගේම මයිටොකොන්ඩ්‍රියා තියෙනවා ශ්වසනයේ සඳහා ශූන්‍යාෂ්ටිකයන්ට. ඒ වගේම නාඩිජන් තිරකිරීමේ හැකියාව තිබෙන්නේ විශේෂයෙන්ම ප්‍රාග්ඥාෂ්ටිකයන්ට අදාළවයි. දෙවෙනි ඒකකයේ යටතේ ඉගෙනුම්පර රාශියක් විපාද අවසන් කරගත්තා. ඉතින් නැවත වැඩසටහනකදී අපිට ඉගෙනුම්පල නැවත සලකා බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඉතිරි කොටස් ආවරණය කර ගැනීමට නැවත හමු වෙන්න පුළුවන් වැඩසටහනකින්. එතෙක් ඔබට ස්තුතියි.